යේසු පීඨයි සුබ සන්දාවක් සියලු දෙනාටම අද පදාද දිනය දෙවියන් වහන්සේගේ වචනේ අපි ඉගෙන ගන්නටත් උන්වහන්සේගේ වචනේ තිබෙනා වූ සමහර දේ අපි අත්විඳින්නත් යනවා. අපි පළමුවෙන් යාඥා කරමු වචනය දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන්න කියලා. ස්වර්ගයේ වැඩ වසන දෙවි පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවයක් මහිමයක් පූජා කරනවා. මේ සන්දාවේ ඔබ වහන්සේගේ වචනය ස්වාමිනී ඉගෙන ගන්නට යන වෙලාවේ ඔබ වහන්සේගේ කරුණාව සියලු දෙනාට දුන්න මැනව ස්වාමිනී ඒ වචන තේරුම් කර ගන්නටත් ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්නටත් ගොඩනගෙන්නටත් ආශිර්වාද කරන්නට මේ වචනේ ගෙනෙන මම බාර වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දුන මැනව සියලු මහිමය ගෞරවය ඔබ වහන්සේට පමණක් පූජා වේවා. නාසරේ යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. හොඳයි මගේ සහෝදර ප්‍රේමවන්තයනි අපි දෙවියන්ගේ වචනය බෙදා ගන්න යනවා. අපි යමක් ඉගෙන ගනිමු. ඒ සමගම පණිඩක් දෙන්න යනවා. සුදෝලෝක සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට 6 වෙනි පදයටත් 8 සිට 9 වෙනි පදයටත් අපි කොටස් දෙකකට අපි කියවමු. ඔබගේ ළඟ බයිබලයක් තිබෙනවා පෙරලා ගන්න. අපි කියවමු මේ වචනේ. යේසුස් වහන්සේ ගැන අපි දැනගන්න යනවා. උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානී ඕ සාක්‍යවුස් නම් ලත් පොහොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙවිය. නමුත් ඔහු මිදි බැවින් සමූහයන් නිසා නොහැකි විය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටින බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින පිණිස අත්තිකා ගහකට නැගුණේය. යේසුස් වහන්සේ ස්ථානට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සකෙවුස් වාම බැසපන්. මක්නිසාද අද නුඹේ ගෙදරට මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක. හලෙලූයා. අපි 8 සහ 9 කියමු. සාක්‍යෝස් නැගිට සිට ස්වාමිනී මා සන්තක දෙකින් කොටසක් දිලිඳුන්ට දෙමි. යමෙකුගෙන් අවිත්තෙන් යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙන්නේ මෙය ස්වාමීන් වහන්සේට කීසේක. 9 වෙනි පදයේ යේසුස් වහන්සේ ඔහුට කියලාසේක. ගැලවීම අද මේ ගෙදරට පැමිණියේ. හලෙලූයා. තාලංකාර වචනය යහපත් ක්‍රියාවක්. ඒ ක්‍රියාව තුළින් යහපත් දේ සිද්ධ වුණා. අපි බලමු මේ වචනය අපිට මොකද්ද මේ අපිට දැනගන්න තිබෙන්නේ. අපි බොහෝ වෙලාවට මේ සකයුස් ගැන අපි සන්ඩේ ස්කූල් එකේ දැන් ඒ දාම් පාසලේදී අපි අසපු දෙයක් කුඩා කාලේදී ඒක සන්ඩේ ස්කූල් කතන්දරයක් වගේ. නමුත් මේක ඇත්තටම යෙරිකෝවේදී සිදුවිච්ච දෙයක් යේසුස් වහන්සේගේ කාලේ. අපි මේ සකයුස් ගැන අපි බොහෝ දේ අපිට ඉගෙන ගන්න තිබෙනවා. නමුත් අපි ඒ ඉගෙනගත්ත දේ අපි දැකපු නැති පැතිකඩක් ගැන ඔබට මම පෙන්වා දෙන්න යන්නේ. එය අපේ ජීවිතයට බොහෝ වටිනවයි කියලා මම මේ කාලේ මම විශ්වාස කරනවා. මම මාතෘකාවක් තුලින් ඔබට කතා කරන්නම්. ඒ මාතෘකාව නම් දැකීම හා අත්දැකීම. දැකීම හා අත්දැකීම. මේ වචන දෙක අර්ථ දෙකක් අදහස් දෙකක් ගෙන දෙන්න වචන දෙකක්. අපි මේක බලන්න යනවා. මේක සිද්ධ වුණේ යෙරිකෝවේදී. යේසුස් වහන්සේ යෙරිකෝව මැදින් ගමන් කරද්දී මේ දේ සිදු වෙච්ච දෙයක්. දැන් මේ සකෙවුස් කියන මිනිසයා මේ සුංගම් අය කරන්නාගේ ප්‍රධානියා. දැන් මේ මිනිසයාව සමාජයේ වැඩි ගණන් ගත්තේ නෑ සාමාන්‍ය මිනිසයන් අතරේ. මන්ද ඔහු ඒ નિયમિત මුදලට වඩා වැඩි මුදලක් මිනිසයන්ගෙන් අය කරගත්ත නිසා මිනිසයන්ට ඔහුව පිළිකුල් වෙලා අප්‍රසන්න වෙලා තිබුණා. මෙවැනි චරිත අද සමාජය තුල තිබෙනවා. ඉතින් මේ වෙලාවේ සකෙවුස්ට අසන්ට ලැබුණ මේ යේසුස් කියන පුද්ගලයා නැත්නම් මේ මිනිසයා මේ ගැන අහලා තිබුණා.
ඉතින් බොහෝ වෙලාවට ඌ අහලා තියෙන්නේ නැති යේසුස් වහන්සේ උපහාස්කම් කරනවා, ඒ වගේම ලෙඩ සුව කරනවා, මලු නැකිටවනවා, රෝගීන් සුව කරනවා, කුෂ්ඨයෙන් සුව කරනවා කියන දේ පණිවිඩ අහලා තියෙන්නේ නැති. සමහර විට ඒ යේසුස් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට අහලා තියෙන්නේ නැති. මෙසියස් විදියට අහලා තියෙන්නේ නැති. නොඑක් විදියට අහලා තියෙන්නේ නැති. අද සමාජයේ යේසුස් වහන්සේව විවිධ විදිහට මිනිසයන් දැකලා තිබෙනවා. සකේස්ට ඕමනා වුණා මේ යේසුස් වහන්සේ කියනා වූ තැනැත්තා කවුද කියලා දැක බලා ගන්න. ඉතින් ඒ නිසා සකේස්ට ඕමනා උනේ යේසුස් වහන්සේ කවුද කියලා දකින්න මේ සෙනග අතරට ගිහිල්ලා. නමුත් මේ ජනතාව මේ සෙනග සකේස්ට අවස්ථාවක් දුන්නේ නැහැ මේ යේසුස් වහන්සේ දැක ගන්න. මන්ද ඔහු මිටි නිසා ඔහුට ඒ යේසුස් වහන්සේව දැක බලා ගන්න බෑ ඒ සෙනග අතරේ. එතකොට සමහර විට සකේස් යන්නේ නැති මිනිසුන් ඔහුව වළක්වන්නේ නැති හේතුව ඔහුගේ ඒ ගුණාංග නැත්තම් මේ ඔහුගේ ක්‍රමය ඔහු සුංගමය කරන්නේ නිසා ඔහු ගැන වැඩි ප්‍රසන්න වෙච්ච නිසා ඔහුට ඉඩ නොදෙන්නේ නැති. ඉතින් ඒ නිසා සකේස්ගේ අතුලාන්තයේ තිබුණා කවුරු බාධා කරත් මම යේසුස්ව දකින්න ඕනේ, බලන්න ඕනේ. ඒ නිසා මම යනවා එතෙන්ට. නමුත් උට බැරි වුණා. නමුත් ඌ කල්පනා කරා මම එමනම් මෙහෙම දෙයක් කරන්න. අපි ඒක දකිනවා නේව වචනය තුල යේසුස් මේ හතරවෙනි පදයේ දිහා දකිනවා. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්න සිටින බැවින් දැන් යේසුස් වහන්සේ යන්න හිටියෝ පාර ඕ හොඳට බලලා ඕ ඉදිරියට ගිහිල්ලා ඒ ඉදිරියේ තිබුණා පාර අසල තිබුණා අත්තික ගහට නැග්ගා කියලා තියෙනවා. උත්සාහ කරේ අත්තික ගහ උඩේ ගස උඩට නැගලා උන්වහන්සේ කවුද කියලා බලන්න ඔහුට අවස්ථාව යොදුවේ කියලා. ඉතින් බොහෝ වෙලාවට අපේ ජීවිතය සමහර විට යේසුස් වහන්සේව දැක බලන්න අපිත් මේ වගේ අවස්ථාවන් වලට අපි පෙළඹිලා ඇති. ඒ කියන්නේ ගසක් උඩට නගින්න නෙමෙයි. අපි සමහරක් වෙලාවට උන්වහන්සේව දකින්න නම් අපි සභාවට එනවා. සභාවට ඇවිල්ලා එතන සාක්ෂි දකින්න ඒ තුලින් යේසුස් වහන්සේ කරන දේවල් අසන්ට ඒ තුලින් යේසුස් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා දැක ගන්නට සමහර කරාට අපේ ජීවිතයේ අත්දැකීම් ඇති. ඒතර අපි පොඩ්ඩක් අපි පැත්ත තියලා අපි බලන්න යනවා මේ සකේස් ගැන බොහෝ ගැඹුරු දේවල් තිබෙනවා. මේ දැන් මේ කතන්දරයේ ඇතුළට ගියොත් අපිට බොහෝ ආත්මික ගැඹුරු දේවල් ඉගෙන ගන්න තිබෙනවා. නමුත් අපේ කාලය අනුව අපි බලන්න යනවා මේ සාකේස් ගැන. ඉතින් මෙහිදී සාකේස්ට උවමනා උනේ යේසුස් වහන්සේව දකින්නත් උන්වහන්සේව බලන්න විතරයි. වෙන මොකුත් අවශ්‍ය තිබෙන්නේ නැහැ. අපි බලමු මේ සාකේස්ගේ තියෙන්නේ නැති යේසුස් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? යේසුස් වහන්සේගේ ගමන් විලාව කොහමද? යේසුස් වහන්සේ අඳින්නේ කොහමද? යේසුස් වහන්සේගේ හැඩරුව දකින්න ගොඩක් වෙලාවට ඔහු හිතන්නේ නැති. ඒ යේසුස් වහන්සේ ගැන අහලා තිබුණා. කොයි වගේ කෙනෙක්ද කියලා දකින්න. ඒ උන්වහන්සේ කොයි වගේද කියලා. සමහරක් වෙලාවට අපි ගත්තොත් අපි සමහරක් වෙලාවට අපි දේවස්ථානයකට යනවා මේ ගීතිකා අහන්න. ඒ වගේම මේ සභාවේ කොයි විදිහටද දකින්න නැත්නම් මෙතන යේසුස් වහන්සේ ගැන කියලා දෙන්නේ කොහොමද කියලා බලන්න සමහරකට අපි දේවස්ථානට යනවා. ඉතින් අපි යන්නේ යේසුස් වහන්සේගේ දකින්න විතරක් මේ සභාවේ දේවල් බලන්න විතරක් අපේ ජීවිතේ යමක් ගන්න අදහසකින් නෙමෙයි. ඉතින් මේ වගේ වෙන්න පුළුවන් සකේස්ගේ මිනිස්සු අර කියනවා යේසුස් වහන්සේ මේ වගේ කෙනෙක්. ඉතින් ඒ නිසා උට තුවමනා වුණා මේ විශේෂ පුද්ගලයා කවුද කියලා දකින්න. ඉතින් ඒ විදිහට තමයි සකේස් ගියේ. නමුත් යේසුස් වහන්සේට උවමනා උනේ එසේ සිදු වෙන්න නෙවෙයි. යේසුස් වහන්සේට උවමනා උනේ දකින්න සලස්වන්න නෙමෙයි. යේසුස් වහන්සේට උවමනා උනේ සාකේස්ට යේසුස්ව අත්දකින්න ඉඩ අවස්ථාවක් ලබා දෙන්න. අන්න ඒක තමයි අද මම ඔබට කියලා දෙන්න යන්නේ. අද බොහෝ වෙලාවට අපි දේව ගෘහයට අපි යනවා.
වෙනත් කාරණා නිසා. නමුත් දෙවියන් වහන්සේට වමනා කරන්නේ මිනිස්සෙක් දේවස්ථානයකට යනවනම් සභාවට යනවනම් ඔහුගේ ජීවිතයට දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව අත්දකින පුද්ගලයෙක් කරවන නිසා උන්වහන්සේ කවුද කියලා දැක බලා ගන්න දකින්න පුද්ගලෙක් නෙමෙයි. ඒ නිසා ඔබ සභාවට යනවා නම් උන්වහන්සේව දැක බලා ගන්න කෙනෙක් නෙමෙයි. උන්වහන්සේව අත්දැකලා තමගේ ජීවිතේ වෙනසක් ඇති කරන්න. දැන් යේසුස් වහන්සේට සාකේස්ට උමනෝනේ යේසුස් වහන්සේ කවුද කියලා දැනගන්න. කවුද මේ පුද්ගලයා කියලා දැනගන්න. නමුත් යේසුස් වහන්සේට උමනාවුනේ සකේස්ගේ ජීවිතේ වෙනස් වෙන විදිහට ඌට අත්දැකීමක් ලබා දෙන්න. ආමෙන්. මන්දෝ සමාජයෙන් කොම්මලා හිටි. ඕ වැරදි දේ කරමින් සිටි. අද අපි බොහෝ වැරදි දේවල් කරමින් සිටිනවා. අපි සභාවට ගියාට අපේ ජීවිතේ වෙනසක් නැහැ. අපිට අත්දැකීමක් හරියට ලබාගෙන නැහැ. එසේ නෙමෙයි උන්වහන්සේ හැම විටම බලන්නේ අපේ ජීවිතේ, මනුෂ්‍යයාගේ ජීවිතේ අත්දැකීමක් ඇති කරලා ජීවිතේ පෙරලියක් ඇති කරන්නට. ඉතින් යේසුස් වහන්සේට ඕමනානා ඒ ටික සාකච්ඡා කරන්න. ආමෙන්. මෙහින් අපි තේරුම් ගන්න යන්නේ අන්න ඒ ටිකයි. අපි මෙහින් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ යේසුස් වහන්සේව දැක ගන්න නෙමෙයි උන්වහන්සේ අපේ ජීවිතයට අත්දැක ගන්නට. ඇත්ත වශයෙන්ම මේ කාලය තුල අපිට අවශ්‍ය වෙනවා උන්වහන්සේව අත්දකින්න. මේ වසංගත කාලය තුල අපිට උන්වහන්සේව දැකලා විඳලා බෑ. මේ වසංගතයත් එක්ක අපේ ජීවිත ගමන අපි අත්දකින්න ඕනේ. ඒ නිසා සකේස් වගේ වෙන්නේ නැතුව අපි වෙනසක් වෙන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ සකේස්ට කිව්වා වහාම බිමට බහින්න. වහාම බිමට බහින්න. ඒක අපේ 4 වෙනි පදය කියනවා. මොකද්ද කියන්නේ? උන්වහන්සේ ඒ පාරේ යන්න තිබෙද්දි ඒ 5 වෙනි පදේ දකින්නවා පෙරටුව ගිහිල්ලා උන්වහන්සේ දකින්න බීස ගහට නැග්ගා. නමුත් අපි 5 වෙනි පදේ දකින්න යේසුස් වහන්සේ ස්ථානට ඇවිල්ලා කියනවා සකේවුස් ස්වාම බිමට බහින්න. අද රාත්‍රියේ මම නුඹ සමග නවතින්න යනවා. ආමෙන්. සකේවුස් මිටි නිසා ඕඩ යේසුස් වහන්සේ දකින්න බැරි සෝහිලට නැග්ගා. අපේ ජීවිතේ සමහරක් දේවල් පටු අදහස් නිසා සමහරක් දේවල් අපිට උන්වහන්සේ දැක ගන්න බෑ. මේ වසංගත කාලයේදී සමහරක් දේවල් අපිට තේරෙන්නේ නැහැ. අපගේ අදහස් අපගේ කල්පනාවන් අපි තේරුම් ගැනීම මදිකම නිසා අපිට උන්වහන්සේව අත්දකින්න විදිහක් නැහැ. ඒකයි අපි දකින්න යන්නේ. ඊට පස්සේ අපි දකිනවා දැන් මේ සකේස් බිමට බැස්සා. බිමට බැස්සට පස්සේ මොකද සිද්ධ වුනේ? බිමට බැස්සරවස ඔහු වාම බිමට බැස්ස. උට ප්‍රීතිය, උට සතුට ආවා. යේසුස් වහන්සේ එන්න යනවා කියලා. උන්වහන්සේ බිමට බහින්න. මම එන්න යනවා නුඹගේ ගෙදරට. උන්වහන්සේ කියපු දේ කරා. ඕ බැස්සා. නමුත් යේසුස් වහන්සේගේ ක්‍රමය හරි වෙනස්. යේසුස් වහන්සේගේ ක්‍රමය උන්වහන්සේව දකින්න නම් අපි උඩ ඉඳලා උන්වහන්සේ දකින්න බෑ. අපි යම් තැනකට අපි පැමිණෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ ක්‍රමය සාකේස් ගහේ ඉඳගෙන උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා දකින්න නෙමෙයි. උන්වහන්සේගේ ක්‍රමය අපි ඇවිල්ලා ඉහළ තැනක නැත්තම් අපේ තානන්තර මානයන් තුල අපගේ උඩඟුකම් තුල අපගේ රැකියා තනතුරු තුල ඉඳගෙන උන්වහන්සේව අපිට අපගේ ජීවිතය දකින්න බෑ. ඉතින් ඒ වගේ යේසුස් වහන්සේ එසේ කිව්වට පස්සේ සාකේස් බිමට බැස්සා. සාකේස් බිමට බැහැලා මොනවද කළේ? ඇයි බහින්න කිව්වේ? ඇයි බහින්නේ? සාකේස් මිටි නිසා තමයි උඩ නැග්ගේ. සාකේස් දැන් බිමට බැස්සා. බිමට බැස්සට පස්සේ සාකේස්ට සිද්ධ වුණා යේසුස් වහන්සේ දෙස මෙහෙම බලන්න. ආමෙන්. ඉහළ බලන්න. එයින් අපි දකිනවා ඉහළ බලන්න. අපිට බෑ යේසුස් වහන්සේව අත්දකින්න අපගේ තනතුරු අපගේ දැනීමෙන් අපගේ හැකියාවෙන් අපගේ තිබෙනා ඒ උගත්කම් වලින් ධනයෙන් අපට උන්වහන්සේව දැක බලා ගන්න බෑ. එහෙම දකින්න මිනිස්සු හිටියට ඔවුන්ගේ ජීවිතේට උන්වහන්සේ අත්දකින්න විදිහක් නැහැ. සාකේස් උන්වහන්සේ වමනා කරේ සාකේස් ඉන්න තැනින් පහළට බහින්න. බහින්න.
ඔහු බැසට පස්සේ ඔහුට සිද්ධ වුණා ඉහළ බලන්න. අද අපිට මේ කාලය තුල උන්වහන්සේව දකින්න නම් අපේ ඉන්න තැන් වලින් අපගේ සිතුවිලි වලින් අපි පල්ලෙහාට බහින්න ඕනේ. අපි යටත් වෙන්න ඕනේ. ඒ යටත් වීම තුලින් අපි උන්වහන්සේව දකින්න ඉහළ බලන්න ඕනේ. ඒකයි දේව වචනේ කියන්නේ කඳු දෙසට ඇස් ඔසවන්න. අපිට ඉහළ බලන්න ඕනේ. අපි ඉහළ බලන්න ඕනේ. ආමෙන්. අපි ඉහළ බැලුවොත් අපිට ඒ යටහත්කම අපිට තිබෙන්න ඕනේ. ඊට පස්සේ අපි දකිනවා යාපත් වචනය. සක්‍යුස්ගේ නිවසට යේසුස් වහන්සේ ගියාම ඔහුගේ ජීවිතේ යේසුස් වහන්සේ ආපුවාම ඔහුගේ ජීවිතේ වෙනස් වුණා. ඔහුගේ පරණ දේ, ඔහු කරපු දේවල් වලින් වෙනස් වෙන්න ගත්තා. ඒ වගේ ඔබ මම මේ සන්දෑවේ මේ ඉන්න ස්ථාන ඉඳලා ඔබ සේවකෙක් වෙන්න පුළුවන්. ඇදහිලිවන්තෙක් වෙන්න පුළුවන්. ඔබ කවර මට්ටමක ඉන්න පුළුවන්. සමහර දේවල් අපිට අත්දැකීම් අඩුව තිබෙනවා. ඒ නිසා අපි ජීවිතේ තිබෙනක හැමදාම අපි අත්දැකීමක් ලබන්න ඕනේ. ඒ අත්දැකීම ලබන්න. ඒ නිසා සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි උන්වහන්සේ ගැන අපිට තේරුම් ගන්න නම් අපේ පහළහැට බහින්න ඕනේ. කියන්නේ අපි යටහත් වෙන්න උන්වහන්සේ දෙස බලන්න ඕනේ. එවිට තමයි උන්වහන්සේ අපේ ජීවිතේට එන්නේ. ඒ ආපුවම අපි වෙනස් වෙන්න යනවා. වෙනස් වුණාම උන්වහන්සේ අපේ ජීවිතයට බොහෝ ආශිර්වාද දෙන්න යනවා. ඒකයි මෙතන කියන්නේ මේ ගෙදරට ගැලවීම ආවා. අපේ ජීවිතේ වෙනස් වෙනකොට අපිට බොහෝ ආශිර්වාද ලැබෙන්න යනවා. ඒ නිසා ප්‍රේමවත් සහෝදරයනි, සක්‍යුස් මෙන් ඔබත් ඉන්නේ ඒ ගහෙන් නැත්තම් පල්ලෙහාට බහින්න, ඒ ස්ථානෙන් බහින්න අදම බහැලා උන්වහන්සේට කියන ස්වාමිනී මගේ නිවසට එන්න. අපගේ ජීවිතේ නැමැති නිවසට එන්න. ඉඩ හරින්න. උන්වහන්සේ හැම විටම තට්ටු කරනවා. උන්වහන්සේ දන්නවා අපි ඉන්න ස්ථානය. ඒකයි සක්‍යුස් ඉන්න ස්ථානට උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ ඉහළ බල්ලා කතා කරේ. ඒ නිසා උන්වහන්සේ ඔබව සොයාගෙන යනවා. ඒ නිසා ඔබගේ හැම මොහොතකම ඔබ කල්පනා කරන්න. අපිට උන්වහන්සේ දැකලා විතරක් මදි. උන්වහන්සේ අපේ ජීවිතයට අත්දැකිය යුතුයි. අත්දැකීම තුලින් උන්වහන්සේ සමග අපිට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ආශිර්වාද කෙනෙක් වෙන්න ඔබ උත්සාහ කරන්න. අපි හැම විටම උන්වහන්සේගේ ආශිර්වාද ලබනවා මිසක් අපට ලැබෙන පාපෙන් ගැලවීම ලබලා සදාකාල ජීවනය මඟ දුන්නා වූ යේසුස් වහන්සේගේ නාමයේ අත්දැකීම් අපි ලැබුවේ නැත්නම්, ඉගෙන ගන්න නැත්නම් අපිට ඒක හරියන්නේ නැහැ. ඒ නිසාම කියන්නේ ඔබට ආශිර්වාද ලැබෙන, ඔබ පාපෙන් ගැලවීම ලැබුවා ඒ යේසුස් කියන නාමයේ, ඒ ගැලවීමේ නාමයේ අත්දැකීමක් ඔබට තිබෙන්න ඕනේ. එහෙම වුණාම ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඔබ බොහෝ මනුෂ්‍යයන්ට කියන්නේ යේසුස් වහන්සේගේ ආශිර්වාද විතර නෙමෙයි, ගැලවීමේ අත්දැකීම ලබන්න. සක්‍යුස් වෙනස් වුණා. සමාජයේ කොන් කරපු සක්‍යුස්ගේ ජීවිතේ වෙනස් වුණා. ඒ නිසා මේ සන්දෑවේ ඔබට තියෙන පණිවිඩය යේසුස් වහන්සේව දැක බලා ගැනීමෙන් පමණක් හරියන්නේ නැහැ. යේසුස් වහන්සේව ඔබේ ජීවිත අත්දකින්න සලස්වා ගන්න. ඒ නිසා මේ වචනය ඔබට අද දවසේ සෑහි. පියාඥා කරනවා. ප්‍රේමවන්ත දෙවි පියාණනි, මේ වචනය තුලින් ඔබ වහන්සේ දැකීමට පමණක් නොවේ, ඔබ වහන්සේව අත්දකින්න පිණිස සියලු දෙනාටම ආශිර්වාද කරන්න. ජීවිතයේ සෑම කම්කටොළු, ජීවිතයේ හැම උවදුරකදීම, සෑම පරීක්ෂණයකදීම, සෑම සෝදිසි කිරීමකදීම ස්වාමිනේ ඔබ වහන්සේ ඒ තුලින් අපට කතා කරන පණිවිඩය, ඒ තුලින් ඔබ වහන්සේ කවුද කියලා අත්දකින්න පිණිස ස්වාමිනේ හැම කෙනෙකුට ආශිර්වාද කරමැනව. සියලු මහිමයත් ගෞරවයත් ඔබ වහන්සේට පූජා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ජේසුස්